හරි ප්‍රසන්ටේෂන් එක පේනවද? පේනවා ඇති ප්‍රසන්ටේෂන් එක. ඒතර අද අපි බලමු මෙන්න මේ කොටස් ටික කරන්න. අපි Word පාඩම අද ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. Word පාඩම ඉවර කරමු. එතකොට Word යටතේ මෙන්න මේ බලන්න චුට්ටක් මේක මේ තියෙන Word වලින් කරපු ඩොකියුමන්ට් එකක් මේ දාලා තියෙන්නේ. හරි. ඒතර මේ ඩොකියුමන්ට් එකේ තියෙනවා වර්ග 8ක් තියෙනවා. right වර්ග 8ක්. එතන මේ වර්ග 8 අපි වෙන වෙනම දැනගෙන ඉන්න ඕනේ කොහොමද Word වලට දාගන්නේ කියන එක. හරි දැන් මේකේ 1 කියන එක shape කියලා කියන්නේ. දැන් 1 මේ අංකය බැලුවොත් එහෙම මෙන්න මේ area එක shape එකක් දාලා තියෙන්නේ. 2 කියන්නේ images කියන එක. ඒතර shape එක ඇතුළෙත් තියෙනවා පිටතත් තියෙනවා මේ images දාලා තියෙනවා. ඊළඟට 3 කියන්නේ symbol කියන එක. ඊට පස්සේ 4 තියෙන table insert කරන්නේ කොහොමද කියලා දැන් මේ උඩම තියෙන මේ නිල් පාට background එකක් එක්ක තියෙන මේ table එක කොටසක් තියෙන්නේ. ඊළඟට 5 තියෙන headers and footers. හරි. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මොනවද headers කියන්නේ පිටුවක footers මොනවද? ඒවට insert කරන්නේ මොන වගේ දේවල්ද? කොහොමද ඒක word processing වලින් කෙරෙන්නේ? ඒ වගේ දේවල්. headers and footers එක්කම තමයි මේ page numbers කියන එකත් යන්නේ. ඊළඟ columns කියන එක අපේ page එක columns විදිහට type කරගන්න අවශ්‍ය නම් ඒක set කරගන්නේ කොහොමද කියලා එතනින් ඉගෙන ගන්නවා. ඊළඟ word art එකක් තව අපිට text එකක් දාන්න පුළුවන් style ආකාරයක් තමයි word art කියලා කියන්නේ. word art එකක් දාගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඔය 8ට අමතරව අපි බලනවා කොහොමද proofing document එකක් proof කරන්නේ කොහොමද කියන එක සහ print කරන්නේ කොහොමද කියන එකයි ඊළඟට mail merge කියන. ඔන්න ඔය ටික cover කරපුවාම Word පාඩම එතනින් අපිට පුළුවන් ඉවර කරගන්න පුළුවන්. හරි. බලමු මුලින්ම මෙන්න මේ shape කියන එක. නැත්නම් පළවෙනි එක shapes or object කියලාත් කියනවා. shapes කියන එකට යමු. right. ඒතර shape කියන්නේ එක එක හැඩතල. හරි. පරිගණකයේ හරහා අපිට document එකකට දාන්න පුළුවන් එක එක හැඩතල වලට තමයි කියන්නේ මේ shapes කියලා. ඒතර මේ හැඩතල විවිධ ආකාර ඒවා තියෙනවා. circle එකක් වෙන්න පුළුවන් නැත්නම් rectangle එකක් ඒ විදිහට විවිධ හැඩතල වලට තමයි shapes කියලා කියන්නේ. right. දැන් මෙතන කියනවා you can add a variety of shapes to your documents including arrows, call outs, square, stars and flowcharts කියලා. හරි. අපි මේක යන ගමන්ම පොඩි සටහනකුත් දාගෙන යමු. මම හිතන්නේ ලියන පොත ඇති. ලියන පොතේ topic එකක් දාගන්න Word වල මෙන්න මේ format in the document කියලා topic එකක් දාගන්න. format in the document. right. format in the document කියලා දාලා ඒක යටතේ එක කියලා දාලා දාන shapes එක කියන එක යටතේ shape කියලා දාන්න. දාලා මේ ටික ලියාගන්න යටතේ.
ලියාගෙන මට මැසේජ් කරන්න yes කියලා දාන්න. නැත්නම් okay කියලා දාන්න මැසේජ්. shapes කීපයකට උදාහරණයක් තියෙනවා දාලා arrows කියන ඒවා arrows කියන්නේ ඊතල කියන එක circles cloud shapes නේ වලාකුළු වගේ තියෙන cloud shapes ඊට පස්සේ stars දාන්න පුළුවන් star තරු වගේ ඒවා. හරි උදාහරණ කීපයක් ලියා ගන්න. ලියලා ඉවර නම් මට මැසේජ් එකක් දාන්න yes කියලා. හරි. right එහෙනම් අපි බලමු දැන් shape එකක් දාගන්නේ කොහොමද කියලා. shape එක දාගන්න අපි පාවිච්චි කරන්නේ insert tab එක. insert කියන tab එක තමයි use කරන්නේ. insert කියන tab එක. insert කියන tab එකේ තියෙනවා illustration කියලා group එකක්. මම මේ group එක විතරයි මෙතන අරන් තියෙන්නේ illustration. right? illustration කියන group එකේ තමා ඔය shapes තියෙන්නේ. මේ shape කියලා option එක පේනවා ඇති. මේ තියෙන්නේ මෙන්න මේ shape කියන එක. මේ shape කියන එක ළඟ තියෙනවා පොඩි down arrow එකක් තියෙනවා. ඔය down arrow එක click කරපුවාම අපිට පෙන්නනවා shapes ටික. word වල තියෙන shapes ගණනාවක්. කොතන 30ක් 40ක් තියෙනවා ඊට වඩාත් ඇති. එක්කම shapes වර්ග ටික ඔතන පෙන්නනවා. right? එතකොට මේ shapes අපිට ඒක අරගෙන document එකට දාගෙන ඒ shape එකට එක එක settings editings කරන්න පුළුවන්. අපි බලමු කොහොමද කියලා එක කරන්නේ. මම මෙතනින් මේක අයින් කරගෙන presentation එක අයින් කරන් යනවා word environment එකට. මම අලුත් ෆයිල් එකක් ගන්නම්. හරි. හරි. දැන් තියෙන්නේ මේ මම ඉන්නේ word environment එකේ ඉන්නේ. මේක පේනවද screen එක? ඔව් සර්. right. හොඳයි. word environment එකේ දැන් shape එකක් දාන්න මම කිව්වා මෙන්න මේ tabs වල file home insert design මෙන්න මේ insert කියන එක උඩ තමයි click වෙන්න ඕනේ. insert කියන එක උඩ click කරන්න. click කරායින් පස්සේ illustration group එක මේ තියෙන illustration group එක ඒක shape කියන එක උඩ shape කියන එක උඩ click කරන්න පුළුවන්.
shape කියන එක උඩ ක්ලික් කරපුවා මෙතන පෙන්නනවා ඒ ඔක්කොම word වල තියෙන shapes ටික පෙන්නනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපිට circle එකක් දාගන්න ඕනේ කියලා. circle එකක් දාගන්න ඕන නම් මුලින්ම circle එක උඩ ක්ලික් කරන්න. දැන් මෙන්න මේ area එකේ තියෙනවා මේ තියෙන්නේ oval කියලා තියෙන්නේ. mouse එක අරන් ගිහිල්ලා ඒ shape එක උඩ චුට්ටක් වෙලා තියන් හිටියම ඒ shape එකේ නම පෙන්නනවා. හරි දැන් අපි තව උදාහරණයක් ගමු. මෙන්න මේ තියෙන්නේ. ඔය cross කියලා පෙන්නනවා. mouse එක අරන් ගිහිල්ලා ඒ shape එක උඩ චුට්ටක් වෙලා තියන් ඉන්න. දැන් මේ මෙතන තියෙන තව එකක්. mouse එක අරන් ගිහිල්ලා එතන චුට්ටක් වෙලා තියන් හිටියම ඒ shape එක පෙන්වනවා. එතන cloud කියලා කියනවා. ඒ විදිහට. අපි බලමු circle එකක් දාගන්න. එහෙනම් මුලින්ම තියෙන්නේ මේ circle එක උඩ ක්ලික් කරන්න. හරි ක්ලික් කරපු ගමන් අර පින්තූර ටික shapes ටික disappear වෙලා යනවා. හරි. දැන් mouse එක අරන් එන්න document එකේ මැදට mouse එක document එකේ මැදට අරන් ආවහම අර mouse icon එක දැන් වෙනස් වෙලා. ඉස්සෙල්ලා ඊතලයක් නේ තිබ්බේ. දැන් තියෙන්නේ cross mark එකක්. දැන් තියෙන්නේ මේ cross mark දැන් අපිට document එකේ මෙන්න මේ හරියට මේ area එකට කියලා හිතමු circle එක දාන්න ඕනේ. එහෙනම් mouse එක click කරගෙන දැන් mouse එකෙන් shape එක අදින්න. mouse එක click කරන් අදින්නේ. අපිට ඕන size එකට ආවයින් පස්සේ නතර කරන්න. නතර කරලා mouse එක release කරන්න. mouse එක release කරන්න. දැන් බලන්න circle එකක් document එකට insert වුණා. insert වුණායින් පස්සේ මේ වටේට තියෙනවා rectangle එක මේ කොටුවක් තියෙනවානේ. අපි එකට කියනවා මේ selection rectangle කියලා. ඒ selection rectangle එකේ තියෙනවා තව මේ චූටි කොටු තියෙන්නේ. අන්න ඒ චූටි කොටු වලින් size එක අපිට අවශ්‍ය පරිදි නැවත අඩු වැඩි කරන්න පුළුවන්. ඒ විදිහට shape එකක් දාන්න පුළුවන්. ඊළඟට මේ shape එක දාපුවාම බලන්න මේ උඩ area එක. මේ area එකට අපි කියනවා drawing bar එකක් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ drawing bar එක හරහා අපිට පුළුවන් shape එකේ විවිධ ඒ හැඩ තලවල settings වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් circle එක වෙනුවට වෙන shape එකක් දාගන්න ඕනේ කියලා. අපිට වැරදිලා circle එක දැම්මේ. අපිට ඕනේ උතන්ට වෙන shape එකක් දාගන්න. දැන් අපි හිතමු circle එක දැන් insert වෙලක් තියෙන්නේ document එකට. circle එක document එකට දැන් insert වෙලක් තියෙන්නේ. දැන් circle එක වෙනුවට වෙන shape එකක් දාගන්න ඕනේ. එහෙනම් circle එක උඩ click කරන්න. දැන් click කරපු ගමන්ම අර drawing bar එක පෙන්වන්නේ නැහැ. ඒක උඩ double click කරන්න. circle එක උඩ double click කරන්න. අන්න දැන් තමයි මේ drawing area එක පෙන්නනවා. දැන් අලුත් shape එකක් දාන්න මෙතන තියෙනවා edit shape කියලා තැනක්. මෙන්න මේ shape style කියන මේ group එකේ තියෙනවා edit shape. click කරන්න edit shape කියන එක උඩ ඒක click කරපුවාම එන menu එකෙන් තෝරන්න change shape. change shape. දැන් අපිට පුළුවන් අපිට අවශ්‍ය වෙන shape එකක් දාන්න. අපි හිතමු මේක කියලා. ඒක උඩ click කරන්න. දැන් shape එක මාරු වුණා. ওই විදිහට අපිට තියෙන shape එක අයින් කරලා අලුත් shape එකක් දාන්න පුළුවන්. ඊළඟ මේ edit shape කියන එක යට තියෙනවා draw text box කියලා තැනක්. මෙතනම edit shape කියන මේ down arrow එක click කරපුවාම අපි shape එක මාරු කරේ change shape වලින්. යට තියෙනවා edit point කියලා තැනක්. edit point. අතනින් පුළුවන් ඔය shape එක අපිට ඕන විදිහට shape එකේ හැඩය වෙනස් කරගන්න.
ඔය පොයින්ට්ස් වලින් ඇදලා දැන් edit points කියන එක ක්ලික් කරපු ගමන් බලන්න මේ අර points කොන් වලට අර කළු පාට පෙට්ටි කුඩා පෙට්ටි ඇවිල්ලා තියෙනවා. අන්නේ කළු පාට පෙට්ටි හරහා අපි mouse එක අරන් ගියොත් එimhe ඔය හරියට ඕක mouse එක ක්ලික් කරන් ඔය වගේ අදින්න පුළුවන්. ඔය අන්න ඒ වගේ අපිට ඔය points වලින් ඇදලා වෙනස්කම් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් තියෙන්නේ අර මුල් දාපු එකට වඩා completely වෙනස් රූපයක් බවට පත් වුණා. right. ඊළඟට මේකේ මේ shape style කියන එක හරහා styles වල මෙතන මේ පොඩි down arrow එකක් තියෙනවා. ඒක ක්ලික් කරපුවාම ඔය styles ආකාර කීපයක්ම පෙන්නනවා. ඕකෙන් අපි ක්ලික් කරොත් ඔය වගේ අර fill color එක තමයි වෙනස් වෙන්නේ. දැන් මේ fill color එක yellow වුණා. fill වෙලා තියෙන color එක. ඒකේ වටේ color එක red. right. අපි කියනවා මේකට line color කියලා. shape outline. outline එක red, fill color එක yellow. ඒ විදිහට අපි තව shape එකක් අරන් බලමු තව style එකක්. දැන් මේක ක්ලික් කරොත් දැන් බලන්න outline color එක මොකද්ද? red. හරි. fill color එක මේක මොකද්ද? orange වගේ color එකක් තියෙනවා. right. ඕක අපිට ඕකම කරන්න පුළුවන් මේ මෙතන තියෙනවා shape fill, shape outline, shape effect කියලා තව අවස්ථා තුනක් තියෙනවා. දැන් ඔතනින් කරන්නත් පුළුවන්. දැන් shape fill outline color එක redම තියාගෙන වෙනස් කරන්නේ නැතුව fill color එක විතරක් වෙනස් කරන්න පුළුවන්. shape fill ගිහිල්ලා අපිට පුළුවන් color එක select කරන්න පුළුවන්. ඒ විදිහට outline color එක අපි හිතමු black කියලා. red එක මාරු වෙලා black වුණා outline color එක. ඒ විදිහට දැන් outline color එකේ ඝනකම වෙනස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ thickness එක. outline color එකේ thickness එක වෙනස් වෙන්නේ මෙතන තියෙනවා shape outline. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම යට තියෙනවා weight කියලා තැනක්. weight. මෙන්න මේ weight වලින් තමයි line එක thickness එක වෙනස් කරන්නේ. අපිට පුළුවන් අවශ්‍ය thickness එක තෝරන්න. තෝරලා ක්ලික් කරන්න. දැන් බලන්න thickness එක වෙනස් කරපුවාම ඒක apply වෙලා තියෙන විදිය. right. ඒ විදිහට දැන් ආයේ මේක document එකට දැන් insert වෙලා තියෙන්නේ. drawing bar එක දැන් පෙන්වන්නේ නැහැ. දැන් drawing bar එක පෙන්වන්න නම් මම මොකද කරන්න ඕනේ? මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා double click කරපුවම drawing bar එක ආයෙ පෙන්වනවා. හරි. ඒකේ දැන් shape fill කරන්න පුළුවන්. outline color එක වෙනස් කරන්න පුළුවන්. මෙතන බලන්න shape effect කියන එක. shape effects. ඒක උඩ ක්ලික් කරපුවාම තව තියෙනවා. දැන් ඔකට 3D shape එකක් දෙන්න පුළුවන්. ඔතන ක්ලික් කරොත් අපිට පුළුවන් ওই shape එකට 3D shape එකක්. ඊළඟට shadow එකක් දෙන්න පුළුවන්. ඔය වගේ shadow එකක් apply වෙනවා. apply වෙලා තියෙන්නේ shadows apply වෙලා තියෙන්නේ මේකට. ඒ විදිහට shape effect සරහා glow එකක් add කරන්න. glow කියන්නේ මේ වටේට color code එකක්. හරි. ඔන්න ඔය වගේ වටේට color code එකක් apply වෙනවා. glow එකක්. හරි. ඔය විදිහට අපිට shape කියන එක භාවිතා කරන්න පුළුවන්. shape. එතන ඔය ටික ප්‍රමාණවත් shape යටතේ අපිට තියෙන ඒවා. මම හිතන්නේ shape එකක් දාගන්න දැන් අපි කාටත් පුළුවන් insert කියන tab එකෙන් තමයි shape කියන තැනට යන්නේ. හරි. shape එක දාගත්තාන් පස්සේ ඒ shape එකට එක එක formatting කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. විශේෂයෙන් fill color, outline colors වෙනස් කරන්න, size එක වෙනස් කරන්න, points වලින් අල්ලලා shape එක අපිට ඕන විදිහට වෙනස් කරගන්න. ඒ වගේ දේවල් කරන්න
පුළුවන් වෙන්න ඕනේ මේ shape කියන object එක හරහා. හරි. අපි දැන් බලමු ආයෙ presentation එකට ගිහිල්ලා shapes ගැන තමයි අපි කතා කරේ. ඊට පස්සේ shapes ළඟට දෙවෙනි ආකාරය symbol. symbol කියන්නේ මොනවද? මොනවද symbol කියලා අදහස් කරන්නේ? සාමාන්‍යයෙන් කීබෝඩ් එකේ තියෙන symbols කීබෝඩ් එකේ keys කීයක් තියෙනවද? 105ක් විතර තියෙනවා keys. සාමාන්‍ය desktop computer එක කීබෝඩ් එකක් ගත්තොත් කීබෝඩ් එකේ 105ක් විතර තියෙනවා. ඔය 105 නුත් හැම එකක්ම symbol එකක් type වෙන්නේ නැහැ. නේ? දැන් enter key press කරාට symbol එකක් එන්නේ නැහැ. backspace delete කියන්නේ symbol insert වෙනව නෙමෙයි. functions keys F1 F2 එකක්වත් symbol insert වෙනව නෙමෙයි. ඒතර symbol insert වෙනව ගත්තොත් එහෙම තියෙන්නේ 50ක් 60ක් විතර. නමුත් අපි මොකක් හරි language එකක් consider කරොත් එහෙම ඒකේ symbols තියෙනවා 1000 ගාණක්. අඩුම ගානේ 1000ක් විතර ඇති. ඊට වඩා වැඩි වුණොත් නිසා. එතකොට මේ කීබෝඩ් එකේ පෙන්වන්නේ නැති දේවල් තමයි symbols සරහා insert වෙන්නේ. කීබෝඩ් එකේ පෙන්වන්නේ නැති දේවල්. දැන් අපි කිව්වොත් එම් lambda අහලා ඇති නේද? ඔය ගණිතය කරද්දි එහෙම තියෙන කෝණ තියෙන theta alpha beta කිය. ඒවා කීබෝඩ් එකේ නැහැ. එහෙනම් ඒවා කොහොමද අපි ටයිප් කරගන්නේ කියන එක තමයි symbol යටතේ ඉගෙන ගන්න. හරි. එහෙනම් පොඩි ටොපික් එකක් දාගන්න symbol කියලා. දාලා මෙන්න මේ ටික ලියන්න. මම කියපු ටික තමයි මෙතන තියෙන්නේ. Your keyboard may not have many characters available but you want to use those characters in your document නේ. keyboard එකේ නැහැ නමුත් අපේ document එකේ use කරන්න ඕනේ. එහෙනම් අන්න ඒ වෙලාවට symbols දාගන්න විදිය තමයි මෙතනදී කරන්නේ. right මේ ඡේදය ලියලා මට හරි කියන්න. නැත්තම් yes කියලා දාන්න message එක. හරි. චනුක හරි තිසර හරිද?
හරි. රයිට්. එතකොට සිම්බල් කියන එකට යන්න අපිට අර ටැබ්ස් වලම ඉන්සර්ට් ටැබ් එකෙමයි ඉන්සර්ට් ටැබ් එකේ තියෙනවා සිම්බල් කියලා ගෲප් එකක්. සිම්බල් කියලා ගෲප් එකක් තියෙනවා. ඒ සිම්බල් ගෲප් එක යටතේ තියෙනවා ඔප්ෂන් දෙකක්. එකක් ඉක්වේෂන් අනික සිම්බල්. හරි. ඒකේ තියෙනවා සිම්බල්ස් වල ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් සිම්බල් අනික ඉක්වේෂන්. ඕකේ ඉක්වේෂන් කියන එක අපි අපේ සිලබස් එකේ නැහැ. නමුත් ඒක අමාරු දෙයක් නෙමෙයි. පස්සේ ඔයගොල්ලෝ try කරලා බලන්න ඉක්වේෂන් වලින් පුළුවන් ඉක්වේෂන් එකක් type කරන්න පුළුවන්. දැන් ඔය ගණිතයේ තියෙන ඉක්වේෂන් x වර්ගය සමානයි a වර්ගය ධන b වර්ගය කියලා. අන්න ඒ වගේ ඉක්වේෂන් type කරගන්න තියෙන පහසු ක්‍රමයක් තමයි ඉක්වේෂන් type කරගන්න තියෙන පහසු ක්‍රමයක් තමයි ඔය ඉක්වේෂන් කියන ඔප්ෂන් එක. නමුත් අපි භාවිතා කරන්න යන්නේ මේ සිම්බල් කියන එක. right? ඒත් සිම්බල් කියන එක ළඟ තියෙනවා මේ ඩවුන් ඇරෝ එකක්. ඔය ඩවුන් ඇරෝ එක උඩ ක්ලික් කරපුවාම පෙන්නනවා මෙන්න මේ වගේ මෙනු එකක් පෙන්නනවා. මේ තියෙන්නේ අපි අන්තිමට පාවිච්චි කරපු සිම්බල්ස් ටික. මේ තියෙන්නේ. ඊට අමතරව තව more symbol කියන එක උඩ ක්ලික් කරොත් සිම්බල් සෙට් එක පෙන්නනවා. දැන් more symbol කියන එක උඩ ක්ලික් කරොත් මෙන්න මේ සිම්බල් බොක්ස් එක පෙන්නනවා. මෙතනින් පුළුවන් ෆොන්ට් එක තෝරන්න. Tamanට කැමති ෆොන්ට් එක තෝරලා ඒ ෆොන්ට් එක යටතේ තියෙන හැම සිම්බල් එකක්ම මේ යට කොටු වල පෙන්නනවා. අපිට තියෙන්නේ අදාළ සිම්බල් එක උඩ ක්ලික් කරලා යට තියෙනවා insert කියලා එකක්. ඒ insert කියන එක උඩ ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. හරි. අපි බලමු ඒකත් කරමු. මෙතනින් මං අයින් වෙලා නැවත යනවා word environment එකට යනවා. හරි. දැන් මේ අපි ඉස්සෙල්ලා මං දාපු එක අයින් කරනවා. මේක පේනවා ඇති නේද? පේන්නේ නැත්නම් මට දාන්න මැසේජ් එකක් පේන්නේ නැහැ කියලා හරි. මම පේනවා කියලා උපකල්පනය කරලා කරගෙන යනවා. right. ඒතර සිම්බල් එකක් දාන්න මුලින්ම මම කිව්වා තෝරන්න ඕනේ ටැබ් එක. insert කියන ටැබ් එක. insert කියන ටැබ් එක උඩ ක්ලික් කරපුවාම බලන්න ඒකේ තියෙන මේ අන්තිම group එක symbol. මෙන්න මේ group එක. මම අර presentation එකෙත් පෙන්වුවේ මුලින්ම. ඒක යටතේ මේ equation symbol කියලා අවස්ථා දෙකක් තියෙනවා. අපිට ඕනේ මේ symbol කියන එක. එහෙනම් මේ symbol කියන එක ළඟ තියෙනවා down arrow එකක්. ඒකේ තේරුම මේ මේක ක්ලික් කරොත් තව මෙනු එකක් පල්ලෙහාට පෙන්නනවා. එහෙනම් ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම පෙන්නනවා අර අවසානයේට අන්තිමට පාවිච්චි කරපු symbol ටික තමයි පෙන්නන්නේ. තව symbol ඕන නම් more symbol කියන එක උඩ ක්ලික් කරන්න. දැන් බලන්න අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර box එක ආවා. symbol box. දැන් තියෙන්නේ Tamanට අවශ්‍ය font එක තෝරන්න. මෙතන down arrow එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා Tamanට අවශ්‍ය මම හිතන්නම් මේ Arial කියලා font එක උඩ ක්ලික් කරන්න. එතකොට මේ font එකේ අපි නිතරම පාවිච්චි කරන ටික මේ උඩම තියෙනවා. අර ඉංග්‍රීසි ඕඩි අක්ෂර ටික මුලින්ම තියෙනවා. ඒකේ ටික ටික පල්ලෙහාට යනකොට තමයි අපිට අර අමතර symbols තියෙන්නේ. නේ? පල්ලෙහාට යද්දී අපි නොදන්න symbols ගණනාවක් තියෙනවා. නමුත් යම් යම් තැන්වල අපි දැකලා තියෙනවා නේ. විශේෂයෙන් ගණිතයේදී මේ symbol අපි දැකලා තියෙනවා. දැන් අපි හිතමු මෙතනින් තෝරගමු මේ y bar කියන එක. y bar. එහෙනම් y bar කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා යට තියෙනවා insert කියන බටන් එක ඒක උඩ ක්ලික් කරන්න.
ක්ලික් කරපුවාම බලන්න අර පල්ලෙහා පෙන්වන ડોකියුමන්ට් එකට y bar ඇවිල්ලා තියෙනවා. ඒ විදිහට තව එකක් බලමු අපි දාන්නේ. අපි ගමු තව අයිකන් එකක් මෙන්න මේ වගේ අයිකන් එකක් බලන්න. ඒක උඩ ඉස්සෙල්ලා අවශ්‍ය අයිකන් එක උඩ ක්ලික් කරන්න. දැන් ඉන්සර්ට් කියන එක දෙක තුනක් ඕන නම් ඉන්සර්ට් දෙපාරක් තුන් පාරක් ක්ලික් කරන්න පුළුවන්. ඒ විදිහට සිම්බල් එකක් අපිට දාගන්න පුළුවන් මේ ඉන්සර්ට් ගිහිල්ලා සිම්බල් කියන ඔප්ෂන් එක හරහා. ඒ කියන්නේ කීබෝඩ් එකේ නැති ඒවා. කීබෝඩ් එකේ අපි නිතරම භාවිතා කරන්නේ නැති සිම්බල්ස් නැත්තම් කැරක්ටර්ස් දාගන්න තමයි මේ ක්‍රමය උපයෝගී කරගන්නේ. අපි මෙතනින් මම මේක ක්ලෝස් කරනවා වින්ඩෝ එක. මේක යට තියෙනවා තව මේ තොරතුරු වගේක් තියෙනවා. මේක යුනිකෝඩ් නේම් එක තියෙනවා. Latin small letter n with left hook කියලා. ඒ මේකේ නම තියෙන්නේ. right. ඊළඟට ඒකේ shortcut key එක. හරි. දැන් මේක ඕනනම් all text කියලා කෙලින්ම අපි type කරොත් ඔය key එක තමයි ඉන්නේ. symbol එක තමයි ඉන්නේ all text කියන එක. ඊළඟට තියෙනවා මේ character code කියන්නේ අර අපි ඉගෙන ගත්ත ඔයගොල්ලන්ට මතක ඇති ඉස්සෙල්ලා පාඩමක මේ ASCII code කියලා එකක් නේ අපි අර number systems වල BCI code ඒ විදිහට ඉගෙන ගත්ත ඒකේ ASCII code කියලා එකක් ඉගෙන ගත්තා. අන්නේ ASCII code එක තමයි මේ පෙන්නන්නේ. character code කියලා. right. ඒ විදිහට තොරතුරු කීපයක් මේක යට පෙන්නුම් කරනවා. හරි. දැන් මම close කරනවා. close කරලා යනවා ආයි presentation එකට. අපි බලමු ඊළඟ අවස්ථාව symbols වලට පස්සේ දැනගෙන ඉන්න ඕනේ මේක symbol table එකක් insert කරන්න. table right. table කියන එක අපි කවුරුත් දන්නවා වගු කියන එක ඔයගොල්ලෝ භාවිතා කරලා තියෙනවා යම් තොරතුරක් rows සහ columns විදිහට ඉදිරිපත් කරන්න ඕන නම් table භාවිතා කරන්න පුළුවන්. table එකක් කියලා කියන්නේ rows සහ columns වල එකතුවක්. row එකක් සහ column එකක් එකිනෙකට ඡේදනය වීමෙන් තමයි එක කොටුවක් හැදෙන්නේ. හරි. ඒ විදිහට කොටු රාශියක් තියෙනවා table එක. මෙන්න මේ කොටු වලින් අපිට පුළුවන් යම්කිසි තොරතුරක් ඉදිරිපත් කරන්න. right. හරි. මුලින්ම ඒ ගැන පොඩි විස්තරයක් තියෙනවා table කියලා පොඩි අනුමාතෘකාවක් දාලා මෙන්න මේ ටික ලියාගන්න. Table is a grid of cells arranged in rows and columns. Tables are useful for various tasks such as presenting text, information and numeric data. හරි. ලියාගන්න ඒ ටික ලියාගෙන ඉස්සෙල්ලා වගේ දාන මැසේජ් එකක් මට ඕකේ කියලා හරි. yes කියලා හරි.
හරිනම් දාන්න මැසේජ් එකක් දාන්න. හරි. තිසරත් හරිනේ. right. හොඳයි. එතකොට ටේබල් එකක් ඉන්සර්ට් කරගන්න ඒත් තියෙන්නේ මේ ඉන්සර්ට් කියන ටැබ් එක. නේ දැන් අපි එක එක ඔබ්ජෙක්ට්ස් ඩොකියුමන්ට් එකට ඉන්සර්ට් කරන්නනේ යන්නේ. එතකොට ඉන්සර්ට් කියන ටැබ් එකේ තියෙන ඉන්සර්ට් කරන දේවල්. එහෙනම් ටේබල් කියන්නේ තවත් එක ආකාරයක්. right. එතකොට ඉන්සර්ට් ටැබ් එකේ තියෙනවා මේ මුල්ම ගෲප් එක ටේබල් කියලා ගෲප් එකක් තියෙනවා. මෙන්න මේ ටේබල් කියන ගෲප් එකේ තියෙනවා ඩවුන් ඇරෝ එකක්. එතන ඒක උඩ ක්ලික් කරපුවාම අපිට පේනවා මේ යට තියෙන එක ඉන්සර්ට් ටේබල් කියන මේ පින්තූරය පෙන්නනවා. හරි මේක යට. එතන එතනින් අපිට මේ ටේබල් එකක් ඉන්සර්ට් කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. ටේබල් එක ඉන්සර්ට් කරන ක්‍රම කීපයක්ම තියෙනවා. ලේසිම ක්‍රමය තමයි අපිට පුළුවන් මවුස් එකෙන් මේ කොලම්ස් ගණනයි රෝ ගණනයි මෙතනින් තෝරන්න. හරි. දැන් කොලම් කියන්නේ මේ කොටු ටිකක් පල්ලෙහාට. කොලම්ස් කියන්නේ මේ මම මවුස් එක ගෙනියන්නේ කොටු ටිකක් පල්ලෙහාට. රෝස් කියලා කියන්නේ මේ කොටු හරහාට. අපිට තියෙන කොටු ගාන තෝරන්න. දැන් අපිට ඕනනම් කොලම්ස් 4යි රෝස් 3ක ටේබල් එකක් අපි මොකද කරන්නේ? හරහාට තියෙන කොටු 4කුයි පහළට තියෙන කොටු 3කුයි සිලෙක්ට් කරලා මෙන්න මේ ඒරියා එක සිලෙක්ට් කරනවා. එතකොට ටේබල් එකක් අපිට ලැබෙනවා. තව ක්‍රමයක් තමයි යට තියෙනවා මේ ඉන්සර්ට් ටේබල් කියලා එකක්. ඉන්සර්ට් ටේබල්. ඉන්සර්ට් ටේබල් කියන එක ක්ලික් කරපුවාම මේ එහා පැත්තේ පින්තූරය හම්බ වෙනවා. මේ තියෙන මේ පින්තූරය. මේ ඉන්සර්ට් ටේබල් කියන පින්තූරය. ඒකේ පුළුවන් අපිට කෙලින්ම ටයිප් කරන්න. කොලම්ස් ගණනයි රෝස් ගණනයි ටයිප් කරන්න පුළුවන්. දැන් මේකේ තියෙනවා කොලම්ස් 5යි රෝස් 2යි කියලා. ඒ කියන්නේ කොලම්ස් 5ක් සහ රෝස් 2ක් තියෙන ටේබල් එකක් අපිට ලැබෙනවා. ඕකේ බටන් එක ක්ලික් කරන්න ඕනේ. රෝ ගණනයි කොලම් ගණනයි දීලා. right අපි බලමු ඒ විදිහට කොහොමද ටේබල් එක ඉන්සර්ට් කරන තව ක්‍රමයක් තියෙනවා මේ draw table කියන එකෙන්. draw table කියන එකනොත් අපිට අඳින්න පුළුවන් ටේබල් එකක්. right අපි ওই ක්‍රම කීපයටම බලමු ටේබල් එකක් කොහොමද දාගන්න පුළුවන් කියලා. right නැවත මම යනවා Word එකට. Word එක පේනවා ඇති. පේන්නේ නැත්නම් මට මැසේජ් කරන්න. හරි. එතකොට මේ ටේබල් එකේ මුලින්ම මම කිව්වා insert කියන තැනට යන්න. insert උඩ ක්ලික් වෙන්න. ක්ලික් කරලා යට illustration එකේ පළවෙනි illustration නෙමෙයි ටේබල් කියලා. වෙනම group එකක් තියෙනවා ටේබල් කියලා. මේ ටේබල් group එක. ඒකේ තියෙනවා ටේබල් down arrow එක. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා දැන් මම මුලින් කිව්ව විදිහට අපි හිතමු රෝස් කොලම් 4යි රෝස් 3යි කියලා. එහෙනම් කොලම් 4ට මේ විදිහට කොටු 4ක් පල්ලයට කියන එක ඔන්න ඔතනින් එනවා. ඒක එකපාරටම ඉන්සර්ට් වුණා. ඉන්සර්ට් ටේබල්. right කොලම් 4යි රෝ 3යි. ওই විදිහට තෝරන්න. බලන්න ඒ තෝරනකොටම ටේබල් එක මෙතනට ඉන්සර්ට් වෙලා තියෙනවා. ඒක එක ක්‍රමයක්. ඒ විදිහට අපිට පුළුවන් ටේබල් එක ඉන්සර්ට් කරන්න. අනිත් ක්‍රමය තමයි ඉන්සර්ට් ගියා ටේබල් යට තියෙනවා මේ ඉන්සර්ට් ටේබල් කියන ඔප්ෂන් එක. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවම එනවා මේ ඉන්සර්ට් ටේබල් කියන බොක්ස් එක එනවා. දැන් පුළුවන්
number of columns. අපි හිතමු columns පහම කියලා 5යි rows අපි හිතමු 10යි කියලා. දාලා OK බටන් එක උඩ ක්ලික් කරන්න තියෙනවා. දැන් බලන්න ටේබල් එකක් ආවා. columns 5කුයි rows 10කුයි තියෙන ටේබල් එකක් අපිට අවිල්ලා තියෙනවා. හරි අපි දැන් මේ ටේබල් එක ඉන්සර්ට් කරපු ගමන් බලන්න මේ ටේබල් ෆෝමැටින් බාර් එකක් ඇවිල්ලා තියෙනවා. නේ අපි අර ඉස්සෙල්ලා පික්චර්ස් ඉන්සර්ට් කරේ. ඒ මොනවද මේ ඔබ්ජෙක්ට් ඉන්සර්ට් කරනකොට ඩ්‍රෝවින් බාර් එක ආවේ අන්න ඒ වගේ ටේබල් එක ඉන්සර්ට් කරපුවාම ටේබල් ෆෝමැටින් බාර් එකක් එනවා. ඔතනින් අපිට එක එක විවිධ ෆෝමැටින් ටේබල් එකට කරන්න පුළුවන්. කීපයක් කරලා බලමු. දැන් මුළු ටේබල් එකටම මොනවා හරි ෆෝමැටින් කරනවා නම් ඒ කියන්නේ ටේබල් එකේ කලර් එක මේ බෝඩර්ස් වල විඩ්ත් එක ඒ වගේම වෙනස් කරනවා නම් මුළු ටේබල් එකම එකවර තෝරන්න. එකවර තෝරන්න තමයි මේ උඩ ක්‍රොස් එකක් තියෙන්නේ. එතනට මවුස් එක අරන් යන්න මේ උඩ ක්‍රොස් එක. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවම එකවර තේරෙනවා. සිලෙක්ට් වෙනවා. එකවර සිලෙක්ට් වෙනවා. දැන් අපි ස්ටයිල්ස් වෙනස් කරන්න බලමු. මෙතන මේ ටේබල් ස්ටයිල්ස් කියලා තැනක් තියෙනවා. ටේබල් ස්ටයිල්ස් වල තව ස්ටයිල් තියෙනවා මේ පොඩි ඇරෝ එකක් තියෙන මෙතන. more කියන එක. ඒ ඇරෝ එක උඩ ක්ලික් කරපුවාම බලන්න තව ටේබල් ස්ටයිල්ස් ගොඩක් පෙන්නනවා. අපිට පුළුවන් කැමති ස්ටයිල් එකක් තෝරන්න. මම තෝරන්න මේ වගේ එකක්. තෝරපුවාම දැන් බලන්න ටේබල් ස්ටයිල් එක වෙනස් වෙලා තියෙනවා. දැන් මේක ඉන්සර්ට් වෙලා තියෙන ડોකියුමන්ට් එකට නැවත අර ෆෝමැටින් බාර් එකට යනවා නම් මේක උඩ ක්ලික් කරන්න. එතන අපිට ආපහු අර තිබ්බ ෆෝමැට් එක කියන්නේ මේ ප්ලේන් ටේබල්ස් වල පළවෙනි එක. තිබ්බ ෆෝමැට් එක හැම වෙලෙම ඩිෆෝල්ට් කියන්නේ මෙන්න මේ ප්ලේන් ටේබල්ස් මාතෘකාව යටතේ තියෙන පළවෙනි එක. හරි මේ ටේබල්ස් වල නම් තියෙනවා. එක එක ස්ටයිල්ස් වලට ප්ලේන්, grid table, right? යටට යනකොට තව නම් ඇති. list table ඒ විදිහට වර්ග කීපයක් තියෙනවා. ඒ නම් එහෙමත් මතක තියාගන්න. ඔය කෙටි ප්‍රශ්න වලදී එහෙම අහනවා. සමහර වෙලාවට ටේබල් ස්ටයිල් වර්ග මොනවද? එතකොට ප්ලේන්, grid, list ඒ විදිහට වර්ග තුනක් තියෙනවා. ඒවත් මතක තියාගන්න. හොඳයි. තව ෆෝමැටින්ස් කීපයක් බලමු. දැන් අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ටේබල් භාවිතා කරලා කරන ඇප්ලිකේෂන් එකක් තමයි Word වල ටයිම් ටේබල් හදනවා. නේ? ටේබල් භාවිතා කරලා කරන ඇප්ලිකේෂන් ගොඩක් තියෙනවා. ගණනාවක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් ටයිම් ටේබල් එකක් අපිට හදාගන්න පුළුවන් පහසුවෙන්. දැන් අපි මේක ටයිම් ටේබල් එකක් හදනවා නම් මම ඔක්කොම ටයිම් ටේබල් එකම හදන්න යන්නේ නැහැ. අපි හිතමු දැන් පළවෙනි පීරියඩ් 4 ඉවර වෙලා ඉන්ටර්වල් එකක් තියෙනවා කියලා. එහෙනම් පළවෙනි මෙන්න මේ ටික අපිට ටයිම් එකේම දාන්න පුළුවන්. ටයිම් එක අපි හිතමු 8 ඉඳලා 9 වෙනකම්. හරි ඒ විදිහට. දෙවෙනි කොලම් එක 9 ඉඳලා 10. ඒ විදිහට අපිට ටයිප් කරන්නත් පුළුවන් දැන්. කොටු ඇතුලේ ටයිප් කරන්න පුළුවන්. 10 ඉඳලා 11. හරි. ඊට පස්සේ 11 ඉඳලා 12. හරි. ඊට පස්සේ ලන්ච් එක 12න් පස්සේ. එහෙනම් මේ කොලම් එකම මේ තීරේම අපිට ලන්ච් එක කියලා වෙනස් කරන්න ඕනේ. නේ? දැන් තියෙන සෙල් 4ක් නේ තියෙන්නේ. කොටු 4ක් තියෙන්නේ. අපිට පුළුවන් මේ කොටු 4ම එක කොටුවක් විදියට වෙනස් කරන්න. කොටු කිහිපයක් එක කොටුවක් විදියට අපි දක්වනවා. ඒකට කියනවා merge කරනවා කියලා. cell merge. හරි මොකද්ද cell merge කියලා කියන්නේ? කොටු කිහිපයක් එක කොටුවක් බවට පත් කිරීම. එහෙනම් එක කොටුවක් බවට පත් කරන්න අවශ්‍ය ඔක්කොම කොටු ටික මුලින්ම තෝරන්න ඕනේ. දැන් මම තේරුවා එක. සිලෙක්ට් කරා. නැවත බලන්න. එක කොටුවක් බවට පත් කරන්න ඕනේ මෙන්න මේ කොටු 4ම. එහෙනම් කොටු 4ම සිලෙක්ට් කරන්න. කොහොමද සිලෙක්ට් කරන්නේ? මවුස් එක ක්ලික් කරා ඒ කොටු ටික ඔස්සේ අදින්න. හරි. දැන් ඊළඟට ඒ සිලෙක්ෂන් ඒරියා එක උඩ රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික්.
right click කරපුවාම යට තියෙනවා merge cell කියලා option එකක්. merge cell. click කරන්න merge cell කියන එක උඩ. හරි. දැන් බලන්න අර කොටු ටික ඔක්කොම එක කොටුවක් බවට පත් වුණා නේද? ඒ විදිහට අපිට පුළුවන් කොටු කීපයක් එකට එකතු කරලා මේක එක ළඟ තිබීම අවශ්‍යයි කොටු ටික. එක ළඟ තියෙන කොටු කීපයක් එකට එකතු කරලා එක කොටුවක් බවට පත් කරනවා. අපි ඒකට කියනවා cell merge කරනවා කියලා. හරි. ඊළඟට බලමු තව formatting එකක්. අපිට අවශ්‍ය cell එක විතරක් වෙනම color code එකක් දෙන්න ඕන. අපිට අවශ්‍ය දැන් උදාහරණයක් විදිහට මේ මම දැන් මේ merge කරපු cell ටිකටම එක color code එකක් දෙන්න ඕන නම් මම මොකද කරන්නේ? ඒ අවශ්‍ය cell එක උඩ select කරන්න. select කරලා මෙතන shading කියලා තැනක් තියෙනවා. එතන click කරන්න. click කරලා අවශ්‍ය වර්ණය select කරන්න තියෙනවා. ඔය ආකාරයට අපිට අවශ්‍ය තැන විතරක් color code එකක් දෙන්න පුළුවන්. හරි. දැන් මම හිතන්න මෙතනට මේ cell එකටත් ඕනේ කියලා. මේ cell තුනටම ඕනේ කියන්නේ. එහෙනම් ඒ cell තුනම තෝරලා shading කියන තැනට ගිහින් color code එකක් දෙන්න පුළුවන්. right. ඔය විදිහට අපිට table formatting තියෙනවා. දැන් මේ table එකට දැන් මම rows 10ක් දැම්මනේ. මට දැන් 11 වෙනි row එකක් දාගන්න ඕනේ. තව වැඩිපුර row එකක් මට දාගන්න ඕනේ. එහෙනම් මම මොකද කරන්නේ මේ අවසාන row එක ළඟට ගිහිල්ලා click කරනවා. අවසාන row එකේ ඕනම cell එකක් උඩ click කරාට කමක් නැහැ. අවසාන row එකේ ඕනෑම cell එකක් උඩ click කරන්න. click කරලා right click කරන්න. දැන් right click කරපුවාම එනවා menu එකක්. ඒකෙන් තෝරන්න insert කියන එක. insert click කරපුවාම තියෙනවනේ option කීපයක් තියෙනවනේ. දැන් අපිට පල්ලෙහාටම row එකක් ඕනේ. එහෙනම් මෙතනින් තෝරන්න ඕනේ insert row below. පල්ලෙහාටම නෝනේ. එහෙනම් insert row below කියන එක උඩ click කරන්න. දැන් බලන්න අලුතෙන් row එකක් යටටම ආවා. නේද? ඒ විදිහටම අපිට ඕන නම් column එකක් add කරන්නත් පුළුවන්. මේ table එකට කෙළවරට හරි මැදට හරි මුලට හරි column එකක් add කරන්නත් පුළුවන්. එහෙනම් column එකක් add කරනවා නම් අපි හිතමු මේ මුලටම column එකක් add වෙන්න ඕනේ කියලා. නැවත right click insert column to the left. මුල කියන්නේ තියෙන column එකට වම් පැත්ත. එහෙනම් to the left. අලුතෙන් column එකක් මෙතනට add වෙලා තියෙනවා. හරි. ඔය විදිහට අපිට table එකක් insert කරගන්න පුළුවන්. So table එක යටතේ අපි ඉගෙන ගත්ත cell merge කියන්නේ මොකක්ද කියන එක, color code එකක් දෙන්නේ කොහොමද cell එකකට නැත්නම් කොටුවකට, ඒ වගේ දේවල් ඉගෙන ගත්තා. ඊළඟට row එකක් add කරන්නේ කොහොමද, column එකක් අලුතෙන් add කරගන්නේ කොහොමද, ඒ වගේ ඒවාත් ඉගෙන ගත්තා. තව දැන් rows delete කරන්නේ කොහොමද? දැන් එකක් ඉගෙන ගත්තාම ඒ විදිහම තමයි අනිත් ඒවාත් යන්නේ. ලොකු වෙනස්කම් නෑ මේ වගේ. නේ අපි හිතමු පල්ලෙහාම row දෙක අයින් කරගන්න ඕනේ. table එකේ පල්ලෙහාම rows දෙක අයින් කරගන්න ඕනේ කියලා. එහෙනම් row දෙකම එකවර තෝරන්න. rows දෙකම එකවර තෝරන්න. තෝරලා right click කරා මේ තියෙන delete cell click කරන්න delete cell කියන එක උඩ click කරපුවාම තව මේ තියෙන option කීපයක් දෙනවා. එතනින් තෝරන්න delete entire row කියන එක. delete entire row. දැන් click කරන්න okay කියන එක. දැන් බලන්න අන්තිම rows දෙකම එකවර delete වෙලා ගියා. ඒ විදිහට delete කරන්න පුළුවන්. තව එකක් මම කියන්නම් අර cell merge කියන එකේ opposite එක තමයි, කියන්නේ විරුද්ධාර්ථය තමයි split කරනවා කියනවා. split. ඒ කියන්නේ එක්කහු කරනවා. නේ? cell කීපයක් අපි
ඉස්සෙල්ලා merge එකෙන් කරේ සෙල් කීපයක් නැති කරලා දැම්මා. එක කොටුවක් කරනවා කියන්නේ සෙල් කීපයක් එක කොටුවක් කරනවා කියන්නේ තිබ්බ සෙල් ටික නැති වෙලා ගියා. ඒ වගේ අපිට පුළුවන් එක සෙල් එකක් තෝරගෙන තව ඒ සෙල් එක ඇතුලේ කොටුව ඇතුලේ තව කොටු ටිකක් ඇඩ් කරන්න පුළුවන්. අපි ඒකට කියනවා ස්ප්ලිට් කියලා. ස්ප්ලිට් කරනවා. දැන් උදාහරණයක් මම කරලා පෙන්නන්නම්. මම හිතන්නම් මේ ටේබල් එකේ පළවෙනි කොටුව. මුලින්ම අදාළ කොටුව උඩ ක්ලික් කරන්න. අපිට ස්ප්ලිට් කරන්න ඕනේ කොටුව උඩ ක්ලික් කරන්න. හරි. දැන් මම ක්ලික් කරා. ක්ලික් කරලා රයිට් ක්ලික් කරපුවාම එන මෙනු එකේ තියෙනවා ඔප්ෂන් එකක් ස්ප්ලිට් සෙල්ස් කියලා. මේ තියෙන ස්ප්ලිට් සෙල්ස්. ක්ලික් කරන්න ස්ප්ලිට් සෙල්ස් කියන එක උඩ. දැන් අහනවා කොලම්ස් කීයක්ද? ඔය කොටුව ඇතුලේ කොලම්ස් කීයක් අපිට දෙන්න ඕනේ ස්ප්ලිට් කරන්න අවශ්‍ය කොටු ගාන. මම කියන්නම් 4යි කියලා. හරි. රෝ ගන්න වෙනස් කරන්න එපා. ඕකේ කියන එක උඩ ක්ලික් කරන්න. දැන් බලන්න කොටු 4ක්. අර පළවෙනි කොටුව ඇතුලේ තව කුඩා කොටු 4ක් නිර්මාණය වුණා. right. ඔය විදිහට අපිට පුළුවන් ටේබල් එකක් ඉන්සර්ට් කරගන්න පුළුවන්. අර මම දැන් මුලින් කිව්වා ටේබල් එකක් ඉන්සර්ට් කරද්දී ඉන්සර්ට් ගිහිල්ලා ටේබල් උඩ ක්ලික් කරන්න. එතකොට දැන් ක්‍රම දෙකක් කිව්වා මේ ටේබල් එකක් අඳින්න පුළුවන් කියලාත් කිව්වා. draw table. හරි. අපි ඒකත් කරලා බලමු. නිකන් draw table කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවම අර පැන්සලේ අයිකන් එක එනවා. දැන් පුළුවන් අඳින්න පැන්සලේ මවුස් එක ක්ලික් කරන් අඳින්න. හරි. ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ. නැත්නම් ඒක අර එකපාරටම යනවා. table draw table නේද? දැන් ඔන්න පැන්සලේ අයිකන් එක ආවා. දැන් ක්ලික් කරන් ඔන්න පළවෙනි සෙල් එක. අපිට සෙල් එකේ සයිස් එක දැන් අපිට ඕන විදිහට වෙනස් කරා කිව්වා. මවුස් එක ක්ලික් කරන් අදිනවා ඔය මම කරන්නේ. අපි හිතමු ඔය සයිස් කියලා සෙල් එක. දැන් අතාරින්න. ඔන්න පළවෙනි සෙල් එක ආවා. දැන් ඒ වගේ පළවෙනි සෙල් එකේ කෙලවරින් පටන් ගන්න දෙවෙනි සෙල් එක. ක්ලික් කරන් අදින්න. right. අපි හිතමු ඔන්න ඔය වගේ තැනකින් අතර කරමු. ඔන්න දෙවෙනි සෙල් එක ආවා. දැන් අපි හිතමු යටට තව රෝ එකක් ඕනේ. එහෙනම් මේ විදිහට රෝ එකක් දැම්මා. අපිට පැන්සලේ අයිකන් එක ගිහිල්ලා ආයේ පැන්සලේ අයිකන් එක ගියොත් නැවත draw table යන්න. දැන් ටේබල් එකක් අඳින්න. ඔව් ඒක හරි ගියේ නෑ. හරි ඔය ක්‍රමයට තමයි අඳින්නේ. ඒකේ චුට්ටක් අර මවුස් එක හුරු වෙන්න ඕනේ නැත්නම් ඒක කරගන්න අමාරු වෙනවා. ටේබල් එක ක්ලික් කරා draw table ගියා. ওই විදිහට පළවෙනි කොටුව ඇඳලා ඊළඟට අවශ්‍ය සයිස් එක අරගෙන දෙවෙනි කොටුව ඇඳලා ඔය වගේ දෙවෙනි කොටුව අඳින්න ඊළඟට පල්ලෑ එකක් ඕන නම් ඒ පල්ලෑ එක අඳිදි ඔන්න ඔය වගේ ඉහළට ඒක ආවේ ඒක මවුස් එක අර හරියට හුරු පුරුදුකම තියෙන්න ඕනේ ඒක හසුරුවන්න. ඒ විදිහට දැන් ඔයගොල්ලෝ කරද්දි ඒක හොඳින් කරන්න පුළුවන්කම තියෙනවා. ඔය විදිහට ටේබල් අඳින්න පුළුවන්. draw table කියන එක යටතේ. හොඳයි. එතනින් අපිට ටේබල් එකක් සම්බන්ධයෙන් දැනගෙන සිටිය යුතු කරුණු තමයි ඔය මම කියලා දුන්නේ. අපි යමු ඊළඟ අවස්ථාවට. මම මේක මිනිමයිස් කරනවා. නැවත යනවා ප්‍රසන්ටේෂන් එකට. ඊළඟට තියෙන්නේ headers and footers. headers. දැන් සාමාන්‍යයෙන් ડોකියුමන්ට් එකක header කියලා කියන්නේ උඩටම. header එකක් කියන්නේ උඩ. footer කියන්නේ යට. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති පොත්වල එහෙම තියෙනවා මේ පිටුවල උඩ කියලා කියන්නේ
උඩ තියෙන සාමාන්‍යයෙන් page numbers යටත් තියෙන page numbers සමහර ඒ style එක අනුව වෙනස් වෙනවා. දැන් තමන්ගේ නම සමහර වෙලාවට ඒ topic එක කුඩාවට තියෙනවා. තමන්ගේ නම කුඩාවට තියෙනවා. ඒ වගේ header සහ footer එකට දාන්න නියමිත දේවල් තියෙනවා. අපි text paragraph දාන්නේ නැහැ. header එකට හරි footer එකට හරි paragraph දාන්නේ නැහැ. දාන්න එක්ක page number එකක්. නැත්නම් තමන්ගේ නම නැත්නම් ඒ පිටුවේ topic එක කුඩාවට. අන්න ඒ වගේ දේවල් කුඩාවට දාන්න ඕන නම් අපි headers and footer කියන එක භාවිතා කරනවා. බලන්න මේකේ පොඩි විස්තරයක් තියෙනවා. header කියලා කියන්නේ top margin. Header is the top margin of each page. Footer කියලා කියන්නේ bottom margin එක යටම ටික. එතන headers and footers are useful for including material that you want to appear on every page. අන්න ඒක වැදගත්. අනිත් එක. ඔය header හරි footer එකට හරි දාන තොරතුර ඒ document එකේ හැම page එකම පෙන්නනවා. දැන් page number එක පෙන්නනවනේ හැම page එකම. අපි document එකක් ඇදුවොත් page 5ක් තියෙන අපි add කරොත් එහෙම page number එක 1 2 3 4 5 කියලා pages 5ම පෙන්නනවා. ඒ විදිහට header එකට හරි footer එකට හරි අපි add කරන එක හැම page එකම header එකේ හරි footer එකේ හරි පෙන්නනවා. හරි. අපි කොහොමද දාන්නේ කියලා බලන්න ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් ලියා ගන්න බලන්න. හරි. වාක්‍යය ලියාගෙන මට message එකක් දාන්න yes හරි okay කියලා හරි message.
ලියලා ඉවරලා මැසේජ් එකක් දාන්න. හරිද? ලියලා ඉවරද? ලියලා ඉවර නම් දාන්න මැසේජ්. හරි. චනුග හරිද? හරි. චනුගත් හරි ඇති. හරි. ඒතර headers and footers දාන්නේ අර එකෙන්ම තමයි. insert ගියපුවාම තියෙනවා header and footer කියන group එක තියෙනවා. දැන් මෙතන අවස්ථා තුනකට මේක තියෙන්නේ. header කියලා වෙනම තියෙනවා, footer කියලා වෙනම තියෙනවා, page numbers කියලා වෙනම තියෙනවා. right? ඒතර ඔය තුනේම වෙනස්කම් වෙන්නේ මේ header and footer කියන group එක හරහා. හරි. දැන් ඕකේ header කියන්නේ උඩම page එකේ උඩට යම් යම් දේවල් දානවා නම් header කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. මේ තියෙන header කියන එක උඩ ක්ලික් කරපුවාම මෙන්න මේ window එක තමයි box එක තමයි පෙන්වන්නේ. මේ style පෙන්වන්නේ. හරි. අපි තොරතුරු දාන්නේ උඩම වම් පැත්තේද? උඩම මැදද? නැත්තම් උඩම දකුණු පැත්තේ කෙළවරද? ඔය තැන් තුනට තමයි දාන්න පුළුවන්. ඕක අපි තෝරනවා මේ box එකක් කරා. ඒ වගේ footer එකටත් තියෙනවා page numbers වලටත් තියෙනවා. right. අපි බලමු headers footers කීපයක් add කරන්න අපේ pages වලට. අපි යමු page එකට
මේක ඉස්සෙල්ලා tables අඳපු page එක මම tables අයින් කරන්නම්. table අයින් කරන්නේ right click delete. delete key එකකින් එහෙම table අයින් කරන්න බෑ. right click කරලා delete කරන්න ඕනේ. හරි. එතකොට headers and footers add කරන්න. දැන් headers and footers කියන්නේ දැන් මේ page එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ruler එක. හරි. මේ ruler එකේ අඟලක් තියලා තමයි පටන් ගන්නෙ. අඟල් දෙකක් සෙන්ටිමීටර් දෙකක් විතර තියලා තමයි පටන් ගන්නෙ. ඒ ඇතුළත තමයි මේ header කියන්නේ උඩ header එක. හරි. මෙන්න මේ area එක header. හරි. footer කියන්නේ ඒ වගේ යට තියෙනවා අඟලක් විතර තියලා ඒ ruler එකත් එක්ක බැලුවොත් මේ යට area එක තමයි footer කියලා කියන්නේ. හරි. දැන් header එකට මොනවා හරි දානවා නම් insert යන්න insert ගිහිල්ලා එතනින් තෝරන්න මේ තියෙන්නේ header and footer group එක. මෙන්න මේ header and footer වල header එක මුලින්ම තියෙන header. ක්ලික් කරන්න header කියන එක උඩ. right header කියන එක උඩ ක්ලික් කරපුවාම එනවා මෙන්න මේ options ටික එනවා. අපි හිතමු යම් දෙයක් දාන්න ඕනේ කියලා මේ මුලට වම් පැත්තට. එහෙනම් පළවෙනි option එක තෝරන්න. right දැන් බලන්න ඒක තෝරපුවාම අර page එකේ වෙච්ච වෙනස්කම. කැඩි ඉරක් ආවා. header එක ඉවර වෙන තැනින් කැඩි ඉරක් ආවා. හරි මෙතන header කියලා message එකකුත් තියෙනවා මාතෘකාවක්. ඊට උඩ තියෙනවා type here කියලා. එහෙනම් ඔතන තමයි යම් දෙයක් type කරන තැන. නේ අපිට type කරන්න ඕන නම් information communication technology. ඔය විදිහට ඔක type කරන්න පුළුවන්. type කරලා ඊට පස්සේ header එකට ඔක ඇතුල් වෙන්නේ අපි mouse එක එළියට අරන් ගිහලා click කරන්න. මේ header එකෙන් එළියට. mouse එක මේ කැඩීරි වලින් එළියට අරන් ගිහලා double click කරන්න. එතකොට අපි ලියපු මේ මාතෘකාව නැත්තම් header එකට fix වෙනවා. header එකෙන් මේ කැඩීරි වලින් එළියට mouse එක අරන් ගිහලා double click කරන්න. ඔය මම double click කරා. දැන් අර කැඩීර නැතිව ගියා. ඒ කියන්නේ header එක නැතුව ගියා. header එකට දාපු topic එක විතරක් පෙන්නනවා. සාමාන්‍ය අකුරු වලට වඩා අඩු. ඔය දැන් ඔය මම type කරේ සාමාන්‍ය අකුරු page එකේ. ඊට වඩා අරකේ අර පැහැය අඩුයි. ඒක header එකක්. ඒකෙන් indicate වෙන්නේ ඒක header එකක් කියලා. ඔය විදිහම තමයි insert ගිහිලා footer header and footer කියන group එකේම තියෙන option එක footer කියලා. footer කියන එක උඩ click කරන්න. අපි හිතමු මේකේ මෙන්න මෙතන මේකේ පුළුවන් කෙලවර මැද දකුණු පැත්තේ කෙලවර ඔය තුනේම යම් දේවල් ලියන්න පුළුවන්. අපි තෝරමු මේක. තෝරපුවම බලන්න යට ඇති වෙච්ච වෙනස්කම. footer කියලා මාතෘකාව ආවා. ඊළඟ type here මේ කැඩි ඉරක් තියෙනවා. මේ කැඩි ඉරින් පල්ලෙයා තමයි footer එක. අපිට පුළුවන් type කරන්න තැන් තුනක් තියෙනවා. මුලම මොනවා හරි දාන්න පුළුවන්. මම නිකන් අකුරු කීපයක් දාන්නම්. ඒ වගේ මැදට මොනවා හරි දාන්න පුළුවන්. ඒ වගේම අයිනටත් යම් දෙයක් උතන type කරන්න පුළුවන්. ඒ විදිහට footer එකට අවශ්‍ය දේවල් ටික type කරලා මේ කැඩි ඉරින් උඩට ගිහින් double click කරන්න. හරි මේ footer එකෙන් උඩට ගිහිල්ලා page එකට ගිහින් double click කරන්න. එතකොට අර footer එකට දාපු දේවල් page එකට තහවුරු වෙනවා. ඔය page එකට දැන් තහවුරු වෙලා. අපි header එකෙත් යම් දෙයක් ලිව්වා footer එකෙත් යම් දෙයක් ලිව්වා. ඔය ලියපු දේ මේ document එකේ හැම page එකකම header එකේ footer එකේ පේනවා. දැන් මේක එක page එකනේ තියෙන්නේ මේ document එකේ එකයි තියෙන්නේ. මම දෙවෙනි page එක දාන්නම්.
මේ හරියට ගිහිල්ලා ඕක එන්ටර් කරගෙන යන්න. එන්ටර් කරගෙන ගියපුවාම මේ පල්ලෙයටම ගියපුවාම මේ දෙවෙනි පේජ් එක. අර දෙවෙනි පේජ් එක ආවා. මේ දෙවෙනි පේජ් එකේ උඩ. ඕක යටට ගියොත් එහෙම අර footer එකෙත් ඒ ටිකම තියෙනවා. ඒ වගේ හැම පේජ් එකකම header එකේ footer එකේ ඔය දාපු ටික පෙන්නනවා. right ඒ විදිහටම තමයි මේ page numbers දාන්නෙත් insert header and footer එකේ යටම option එක තමයි page numbers කියලා තියෙන්නේ. ක්ලික් කරන්න එතන. එතන page numbers දාද්දි මේ style අහනවා. page එකේ top එකේ top of page අපි select කරොත් top එකෙත් left side එකේද මැදද right ද ඒ විදිහට තෝරන්න පුළුවන්. අපි හිතමු top එකේ දකුණු පැත්ත කියලා. එහෙනම් මෙන්න මේක මේ අවස්ථාව. right දැන් බලන්න ඒකත් අර header එකේම part එකක්. header එකේ මෙතනට page number එකක් add වෙලා තියෙනවා. මේක මේ දෙවෙනි page එකට මම add කරලා තියෙන්නේ. ඔක අපි පළවෙනි page එකට ගියොත් නෙමෙයි automatically එක කියන එක add වෙලා. දැන් ගිහිල්ලා double click කරපුවාම අර එක කියන එක තහවුරු වෙනවා page එකට. හැබැයි එක තහවුරු වෙනකොට මොකද තව වෙනස්කමක් තියෙන්නේ. අපි අර ඉස්සෙල්ලා add කරපු header එක නෑ දැන්. මොකද මේ style එක. ඉස්සෙල්ලා අපි add කරපු style එකේ තිබ්බේ මේ වම් පැත්ත කෙලවර විතරයි type here කියලා. ඒකට මේ දකුණු පැත්ත කෙලවර තිබ්බේ නෑ. ඒතර අපි යම් දෙයක් දකුණු පැත්ත කෙලවරට add කරපුවාම අර ඉස්සෙල්ලා format එක නැති වෙලා යනවා. ඒ විදිහට අපිට පුළුවන් page numbers insert කරන්න. හරි. ඊළඟට ඊළඟ අවස්ථාවට headers and footers වලට පස්සේ එනවා column කියන එකට. right column කියලා දැකලා ඇති ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මැගසින් වල එහෙම පත්තරවල එහෙම තියෙන්නේ පත්තරවල information තියෙන columns විදියට. right දැන් මෙන්න මේ රූපය බලන්න. මේ තියෙන columns විදියට හදපු නිර්මාණය කරපු තැනක්. එතන මෙතන විස්තරයක් තියෙනවා අර 2 or more columns vertically into 2 or more columns page එක අපිට බෙදන්න පුළුවන් columns දෙකකට හෝ තුනකට කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. හරි මේ ටික ලියන්න බලන්න columns කියලා මාතෘකාවක් දාලා ඒක යටතින් මේ ටික ලියාගන්න. ලියාගෙන මට මැසේජ් එකක් දාන්න yes or yes කියලා මැසේජ් එකක් දාන්න.
ඉවර නම් දාන්න මැසේජ් එකක් ඉවර නම් හරිද ඉවරද ඉවර නම් දාන්න මැසේජ් එකක් දාන්න හරි තිසර ඉවරයි අනුජත් ඉවර ඇතිනේ හොඳයි එතකොට අපි බලමු මේ කොලම් එකක් කොහොමද ඇඩ් කරන්න කියලා කොලම් එකක් ඇඩ් කරන්නත් තියෙන්නේ කොලම් එක ඇඩ් කරන්න හැබැයි ඉන්සර්ට් කියන ටැබ් එකෙන් නෙමෙයි හරි ඒක මතක තියාගන්න කොලම් එක ඇඩ් වෙන්නේ මේ page layout කියන ටැබ් එකේ තමයි columns කියන එක තියෙන්නේ හරි මෙතන column කියන එක උඩ ක්ලික් කරපුවාම අපිට මේ ආකාරයට මේ තෝරගන්න පුළුවන් page එකට columns දෙකද තුනද නැත්නම් left එකට වැඩි වෙන්නද right එකට වැඩි වෙන්නද කියන ඔය අවස්ථා ටිකට අමතරව තව more columns සරහා තවත් අවස්ථා අපිට හදාගන්න පුළුවන් හරි අපි බලමු එකක් චුට්ටක් කරලා මම page එකට යනවා මේකේ දැන් columns කියන ඔප්ෂන් එක තියෙන්නේ page layout මේ තියෙන්නේ මෙන්න මේ ටැබ් එක උඩ ක්ලික් කරන්න ඕනේ මුලින්ම page layout කියන එක උඩ ක්ලික් කරන්න ක්ලික් කරපුවාම මෙන්න මේ group එක page setup කියන group එකේ තමයි column කියන කෑල්ල තියෙන්නේ හරි මීට පෙරත් අපි මේ page setup group එක ගැන ඉගෙන ගත්තා මුලින්ම දවසක මතක ඇති මේ margins
හරි මාජින්ස් ගැන ඉගෙන ගත්තා. වේට් මාජින්ස් ගැන සහ ඔරියන්ටේෂන් ගැනත් ඉගෙන ගත්තා මේ පේජ් සෙටප් කියන ගෲප් එකේ යටතේ. පේජ් සෙටප් කියන ගෲප් එකේ යටතේ දැන් මේ අද ඉගෙන ගන්න අනිත් එක තමයි කොලම්ස්. දැන් ක්ලික් කරන්න කොලම් කියන එක උඩ. ක්ලික් කරපුවාම අර මං ඉස්සෙල්ලා පෙන්නපු ඔප්ෂන් ටික දැන් ඇවිල්ලා තියෙන්නේ. 2ද 3ද 4ද කියන එක තියෙනවා. දැන් මම 3 columns යන්න බලන්න 3 columns ගියපුවාම මෙන්න මේ විදිහට මේ මැද්දෙන් මේ රූලර් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි මොනවා හරි ටයිප් කරොත් එහෙම දැන් බලන්න ඔය ආකාරයට ටයිප් කරොත් පේජ් එකේ දැන් කෙලවරටම යන්නේ නැහැ. පේජ් එකේ භාගයක් යන්නේ. හරි. ඒතර ඉතිරි ටික ටයිප් වෙන්නේ මේ කොලම් එකෙන් එහා පැත්තේ. ඒ කියන්නේ දෙවෙනි කොලම් එකේ. දැන් අපිට මවුස් එක ක්ලික් කිරීම හරහා ඉතිරි ටික දෙවෙනි කොලම් එකේ ටයිප් කරන්න පුළුවන්. ඒ වගේ ඊට පස්සේ තුන්වෙනි කොලම් එකේ. ඒ තුන්වෙනි කොලම් එකට අපිට යන්න පුළුවන්. ඒ ආකාරයට කොලම්ස් වල ටයිප් කරන්න. මේක සම්පූර්ණයෙන්ම මේ කොලම් එක ඉවරුනහම තමයි අපිට තුන්වෙනි කොලම් එකට යන්න පුළුවන්කම තියෙන්නේ. right ඒ ආකාරයට කොලම්ස් ගැන කොලම්ස් කොහොමද පේජ් එකට කොලම් ඇඩ් කරන්න කියන එක තමයි එතනින් අපි ඉගෙන ගත්තේ. හරි අපි යමු නැවත ප්‍රසන්ටේෂන් එකට. ඊළඟ අවස්ථාව කොලම්ස් වලින් පස්සේ අවස්ථාවට වර්ඩ් ආර්ට් එකක්. ගොඩක් අය භාවිතා කරන ක්‍රමවේදයක් තමයි මේ වර්ඩ් ආර්ට් කියන්නේ ටෙක්ස්ට් එකම යම්කිසි ස්ටයිල් එකකට ඉන්සර්ට් කරගන්න තමයි මේ වර්ඩ් ආර්ට් කියන එක ඔප්ෂන් එක භාවිතා කරන්නේ. Special effect in Microsoft Word that change the appearance of text. Also available in the Microsoft Office applications. Word art can be used to add color, outline and shadow to regular text. Right? Word art එකෙන් අපි text එකක් දාපුවා මේකේ shadow එකක් outline එක වෙනස් කරන්න පුළුවන්. shadow එකක් දාන්න පුළුවන්. ඒකේ style එක වෙනස් කරන්න පුළුවන්. appearance වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් අපිට මේ word art එක හරහා කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ඔය ඉන්විටේෂන් කාඩ් එකක් හදනකොට ඔය විසිටිං වැඩ කරද්දි තමයි word art කියන එක භාවිතයට ගැනෙන්නේ. right word art වලින් වැඩ කරන විදිය මම පෙන්නන්නම්. ඊට පෙර මෙන්න මේ ලයින් එකක් දාගන්න පොඩි මාතෘකාවක් දාන්න word art කියලා. දාලා මේ ලයින් එක ලියන්න බලන්න. right ලියලා ඉවරලා ඉස්සෙල්ලා වගේම මැසේජ් එකක් දාන්න.
හරි. එතකොට Word art එකක් දානකොට ඒක තියෙන insert tab එකේ ඔව් බලමු. ඒකේ තියෙනවා Word art කියලා option එකක් මේ text group එකේ තියෙනවා. text group එකේ තියෙනවා Word art කියන option එක. ඒක උඩ ක්ලික් කරපුවම මෙන්න මේ වගේ styles එනවා. ඔතනින් එකක් අපි තෝරන්න ඕනේ. ඒ හරහා තමයි Word art එක Word art එකට අවශ්‍ය settings අපි කරන්න පුළුවන්කම තියෙන්නේ. right අපි බලමු කොහොමද කරන්න කියලා. නැවත මම යනවා page එකට මේ ඉස්සෙල්ලා columns දාපු page එකේ හිටියේ columns ටික මම අයින් කරා. right දැන් බලමු Word art දාන්න insert කියන එක උඩ ක්ලික් කරන්න. ඒකේ බලන්න text group එක මේ group name එක තියෙන යට header and footer එකට එහා පැත්තේ තියෙන්නේ text group. right එතනින් තෝරන්න Word art කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවම මේ styles කීපයක් එනවා text styles මේවා. ඔතනින් මම තෝරන්නම් මෙන්න මේ style එක. හරි. ඒ style එක තෝරපුවාම අපිට අවශ්‍ය text එක ගහන්න අවස්ථාව දෙනවා. හරි. මම ගහන්නම් computer කියලා. හරි. බලන්න මේ style එකට computer කියන එක වදිනවා. දැන් බලන්න මේ Word art formatting bar එකක් උඩ එනවා. ඒ Word art එකක් අපි add කරපු ගමන් අර ඉස්සෙල්ලා ආවේ shapes වලට tables වලටත් ආවේ. ඒ වගේ bar එකක්. Word art formatting bar එක උඩ display වෙනවා. හරි. දැන් මේක දැම්මයින් පස්සේ අපිට ඕනනම් වෙන shape එකකට යනවා නම් මෙතන edit shape එකෙන් පුළුවන්. edit shape හරි එතනින් වෙන shape එකකට යන විදිය මම කියන්නම්. මේකේ තියෙනවා මෙන්න මේ Word art styles කියන group එක බලන්න. Word art style කියන group එකේ තියෙනවා මෙන්න මෙතන. මෙන්න මෙතනින් තමයි වෙන style එකට යන්නේ. හරි දැන් මම ඉස්සෙල්ලා මේ තුන්වෙනි එකනේ තෝරගත්තේ. හරි මට මේ දෙවෙනි එක නැවත යන්න මාරු වෙන්න හිතුනොත් එහෙම දෙවෙනි එක උඩ තෝරන්න පුළුවන්. නැත්තම් ඊළඟ වෙන මට අවශ්‍ය උඩ තෝරන්න පුළුවන්. right මම ඒකම තියන්නම්. මේ word style එකෙන් තමයි style එක මාරු කරේ. ඊට පස්සේ style කියන group එකේම තියෙන අවස්ථා තුනක් තියෙනවා. හරි. ඒකේ තියෙන මේ උඩම අවස්ථාව අපි කියනවා text fill කියලා. ඒ කියන්නේ fill වෙන විදිය fill color එක. හරි. fill style එක තමයි එතනින් වෙනස් වෙන්නේ. ඊළඟ දෙවෙනි එකට අපි කියනවා outline කියලා. outline කියන එක මම ඉස්සෙල්ලත් කිව්වා වටේට තියෙන line එක. මොකක් හරි object එක වටේට තියෙන line එක තමයි outline කියලා කියන්නේ. දැන් තවත් අවස්ථාවක් තියෙනවා තුන්වෙනිය text effect. text effect එකෙන් තමයි මොනවා හරි අර round කරනවා හරි ඒ වගේ style එකක් add කරන්නේ text effect එකේ. right දැන් අපි මුලින්ම එකක් කරලා බලමු මේ text fill එකෙන්. එතන තියෙනවා පොඩි down arrow එකක් ඒක උඩ click කරන්න. right එතන fill color එක අපි තෝරන්න ඕනේ. මම රතු තෝරන්නම්. right නැත්නම් කහ වගේ එකක්. right තෝරපුවම බලන්න ඒකේ fill color එක ඔන්න ඔය ආකාරයට එනවා. දම් පාට වුණා fill color එක outline color එක රතු පාට. අර ඉස්සෙල්ලා තෝරපු style එකේ තිබ්බ color එක තමයි මේ outline. හරි. outline color එකත් අපිට change කරන්න පුළුවන් මේ දෙවෙනි option එක තියෙන text outline. එතන පොඩි down arrow එකක් තියෙනවා. ඒක click කිරීම හරහා අපිට පුළුවන් මේ outline color එක change කරන්න. දැන් කළු පාට දාන්න ඕන නම් මේ automatic කියන එක උඩ click කරන්න. ඒක කළු පාට වුණා outline. ඒකේ ඕනනම් අපිට අර ඉස්සෙල්ලා වගේම ඝනකම වෙනස් කරන්න පුළුවන්. මෙතන weight ගිහිල්ලා weight යටතෙන් ඝනකම තෝරන්න. right
අපි ලොකුවට ඝනකම වෙනස් කරන්න යන්න එපා. එතකොට ඝනකම වැඩි වෙනවා අර ෆිල් කලර් එකට වඩා. ඔය වගේ සයිස් එකක් තියෙනවා. ඔය විදිහට. right. ඊට පස්සේ තව තුන්වෙනි අවස්ථාව තියෙන text effects. මෙතන down arrow එකට ක්ලික් කරොත් බලන්න effects ගණනාවක් තියෙනවා. ඕන shadow එකක් add කරන්න මෙතනින්. shadows වර්ග තියෙනවා. මේ outer shadow එකක්, inner shadow. outer කියන්නේ outline එකෙන් එළියට shadow එක එන්නේ. inner කිව්වම outline එකෙන් ඇතුළට shadow එක එන්නේ. right. ඒ වගේ prospective කියලා වර්ගයකුත් තියෙනවා. හරි. දැන් prospective එකේ පළවෙනි එක තෝරුවොත් එහෙම බලන්න. අර shadow එකක් computer කියන එකෙන් එහා පැත්තට ගිහිලා තියෙනවා. පොඩි shadow එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ shadow වර්ග තුනක් තියෙනවා. ඒවත් මතක තියාගන්න වෙනවා. shadow වර්ග තුන outer shadow, inner shadow, prospective. ඒ විදිහට. දැන් අපි දැම්මොත් එimhe prospective වල තුන්වෙනි ආකාරය below කියලා තියෙන්නේ. ඒකෙන් ඉස්සරහට shadow එකෙන් ඉස්සරහට ඔය වගේ. ඉස්සරහට shadow එක ඇවිල්ලා තියෙනවා. right. ඒ shadow ගැන කතා කරේ. ඊට පස්සේ මේ reflection කිව්වම අර කණ්ණාඩියකින් මූණ බලපුවම පේන්නේ reflect වෙන්නේ. ඒ වගේ. හරි. reflection අවස්ථා ගොඩක් තියෙනවා. දැන් මම එකක් තෝරන්නම්. බලන්න මේක තෝරපුවම අර කම්පියුටර් කියන ඒ වචනේම යටින් පරාවර්තනයක් නේ reflection එකක් පෙන්නනවා. ඒ විදිහට තව අවස්ථාවක් තියෙනවා මේ glow කියන එක මම ඉස්සෙල්ලා පැහැදිලි කරා. වටේට මොනවා හරි color code එකක් දාගන්න ඕන නම් මේ glow කියන එක භාවිතා කරන්න පුළුවන්. text effects වල glow එකෙන් වෙන්නේ වටේට color effect එකක් දාගන්න එක. මේ bevel කියන එකෙන් ඝනකම ඒ කියන්නේ 3D effect එකක් දාගන්න පුළුවන්. bevel කියන කරා දැම්මොත් මේකේ තරම්ම පේන්නේ objects වලට තමයි ගොඩක් හොඳට මේක apply කරන්න පුළුවන්. text වලට ඒ තරම්ම හොඳින් apply වෙන්නේ නැහැ. ඊළඟ 3D rotation කිව්වම මේක දැන් 3D rotation උත් වර්ග තියෙනවා. මේ පළවෙනි එක parallel එකක් තේරිත් කරොත් ඔය වගේ. දැක්කද? prospective කිව්වම ඔන්න ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ වගේ 3D effect තියෙනවා. ඊළඟ මේ අර වටේට කැරකිලා වගේ තියෙන මේ transform එක හරහා. transform රවුමට යට ඉඳන් රවුමට ඒ වගේ අර විවිධ හැඩතල දෙන්නේ transform කියන අවස්ථාව හරහා. දැන් උදාහරණයක් මම ගන්නම්. දැන් half circle එකක් විදියට text එක පෙන්වන්න ඕන නම් මෙන්න මේ පළවෙනි අවස්ථාව තෝරගන්න පුළුවන්. half circle එකක් විදියට තියෙනවා. හරි. ඕකේ අපිට size එක අඩු වැඩි කරන්නත් පුළුවන් මේ පොඩි කොටු වලින් අදින්න තියෙන්නේ. ඔය විදියට අදින්න අපිට size එක අඩු වැඩි කරන්න ඒ හැකියාව තියෙනවා. ඔක half circle කියන එක අපි තව transform ආකාරයක් බලමු. දැන් මෙන්න මේ වගේ ආකාරයක් බැලුවොත් අර circle එක හොඳටම පෙන්눔 කරනවා. ඒකෙත් අපිට විශාලත්වය වැඩි කරන්න පුළුවන්. ඔය වගේ තැන් වලින් පල්ලෙහා තියෙන මේ පොඩි කොටු වලින් ඇදලා විශාලත්වය අඩු වැඩි කරන්නත් පුළුවන්. right. ඔය විදිහට අපිට පුළුවන් word art එකක් තමන්ගේ document එකට add කරන්න පුළුවන්කම තියෙනවා. right. අපි බලමු ඊළඟ item එකට යමු. presentation එකේ word art වලින් පස්සේ අර මම මුලිනුත් කිව්වා මේ proofing ගැන. හරි. proofing document එකක් proof කරනවා කියන්නේ ඒකේ හරි වැරදි බැලීම. spellings mistake තියෙනවද, grammar mistake තියෙනවද? ඒ වගේ සමහර වාක්‍ය හොඳට ලියවිලා තියෙනවද නැද්ද? ඒ වගේ දේවල් තමයි මෙතන කෙරෙන්නේ. proofing කියන එක හරහා. හරි. එතකොට proofing යනකොට ඒක තියෙන review කියන tab එකේ තියෙන proofing option එක තියෙන review කියන එකේ review කියන එකේ තියෙනවා proofing කියලා group එකක්. ඒ group එකේ පළවෙනි option එක spelling and grammar. හරි.
grammar mistake එකක් නැත්නම් spelling mistake හදා ගන්න පුළුවන් මෙතනින්. ඊළඟ මේකේ තව ඔප්ෂන් එකක් තියෙනවා thesaurus කියලා. thesaurus කියන්නේ අපි මොකක් හරි වචනයකට similar meaning එකක්. ඒ අදහසම වෙන වචනයක් ගන්න ඕන නම් thesaurus කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන්කම තියෙනවා. හරි. අපි මම පෙන්නන්නම් ඒක කොහොමද කරන්න කියලා. එතකන් ඔයගොල්ලෝ මේක ලියා ගන්න proofing කියන එකයි මේ වාක්‍ය ටික ලියලා මේ thesaurus කියන්නේ මොකක්ද කියලාත් ලියා ගන්න. thesaurus කියන්නේ ඒක software tool එකක්. word වලට add කරලා තියෙන software tool එකක්. ඒකෙන් මොකද්ද වෙන්නේ? අපි දෙන වචනයට සමාන වචනය synonym සමාන වචනය හොයලා දෙනවා. සමාන අදහස දෙන වචනය තෝරලා දෙනවා. හරි. ඉස්සෙල්ලා ලියන්න proofing කියලා දාලා topic එකක් දාලා මේ ටික ලියන්න. ඊළඟට ඒකට පල්ලෙහෙන් ලියන්න මේ වාක්‍යයක් කියන්න. thesaurus කියන්නේ මොකද්ද කියලා. right ලියලා මට කියන්න ඉස්සෙල්ලා වගේම හරි කියලා මැසේජ් එකක් දාන්න. හරි තිසරත් හරි ඇති නේද? චනුක නම් හරි කියලා දැම්මා. හරි අපි තිසර හරිද? හරිනේ.
ඉස්සර නැද්ද චනුගේ ගියාද යා හරි ඩිස්කනෙක්ට් වුණාද කවුද සර්? ඉස්සර ඉස්සෙල්ලා හිටියා මම දන්නේ නැහැ සර්. ඩිස්කනෙක්ට් වුණා වගේ හරි මේ එහෙනම් අපි දැන් මේ අදට නතර කරමුද ආ සර්. නතර කරලා මට දැන් එක්ස්ට්‍රා දවස් දෙක තුනක්වත් කරගන්න එනවා නැත්නම් ටිකක් අමාරුයි මේ 10 පන්ති ටිකවත් ඉවර කරගන්න එපා 11 පන්තිය ටික පටන් ගන්න ඉස්සෙල්ලා නේද ඔව් සර්. තව ඊළඟට තියෙන Excel ටික access තියෙනවා PowerPoint තියෙනවා HTML පාඩම් 4ක් තියෙනවා ප්‍රධාන ඒවා ඒ ටිකට ටිකක් කාලේ වැය වෙන කොටස් ටිකක් තියෙන්නේ ඒ ටික ඕනේ නේද කරගන්න කෙලින්ම 11න් පටන් ගන්නවද නැත්තම් එඩිට් කරමු නේ සර් 10ට. 10 ටික ඒ ටික අවශ්‍යයිනේ එතකොට පොඩ්ඩක් වැඩිපුර පන්තියක් සතියකට එකක්වත් කරගන්න වෙනවා ජනවාරි පෙබරවාරි මාස දෙකේවත් නේද පන්ති 4ක් 5ක්වත් වැඩිපුර මොකද ගොඩක් අපිට කරගන්නත් බැරි වුණානේ පහුගිය සතිවල ඔව් සර්. ඒ නිසා පන්ති 4ක්වත් වැඩිපුර කරගන්න වෙනවා ලබන සතියේ කොහොමද මේ සිකුරාදා පන්ති මෙහෙම තියෙනවා වෙලාවටම 4 6 ඊට අමතරව මට ඕන සවුන්ද පුළුවන් උදේ හරි කමන්නේ උදෙත් පුළුවන් මට නම් කවන්නේ නැහැ සර්. අනිත් කට්ටියට පුළුවන් දන්නේ. ඒක තමයි පොඩ්ඩක් අහලා ඔයාලට ඇරේන්ජ් කරන්න පුළුවන් දෙයක් වුණොත් සඳුදා හරි මේ බදාදා හරි දිනයක් අනිත් තුන් දෙනාට කතා කරලා පොඩ්ඩක් එහෙම බලන්න පුළුවන්කමක් තියෙනද කියලා ඇරේන්ජ් කරගන්න. ආ සර්. හරි. එහෙම වුණොත් මට පොඩ්ඩක් කියන්න සවුන්දා දාගන්න පුළුවන් වුණොත් සවුන්දට ඉස්සෙල්ලා මට කියන්න ඒක. වෙලාව කොයි වෙලාවටද කියලා. මට ඕන වෙලාවක පුළුවන් සවුන්දයි බදාදයි. ආ සර්. එහෙම බැරි වුණොත් ඉතින් ඊළඟ සිකුරාදා තමයි අපි ආයේ හම්බ වෙන්නේ. ආ සර්. හරි. හරි එහෙනම් මේ ඕකේ ප්‍රසන්ටේෂන් එක මම දාලා තිනවා එඩ්මොඩෝ එකට මේ ප්‍රසන්ටේෂන් එක මේකේ වීඩියෝ රෙකෝඩින් එකත් මම දාන්නම් හැබැයි දැන් රෙකෝඩින් එක පැය දෙකට වඩා වැඩිනේ ඒ හින්දා මේ WhatsApp එකේ දාන්න බෑ මම එඩ්මොඩෝ එකට ලින්ක් එක දාන්නම් හරි එඩ්මොඩෝ එකේ ආ සර්. ඒක බලා ගන්න හරි හරි එහෙනම් ඕකේ good night Thank you sir. Good night sir. okay